මම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ අද මමත් සමග මේ පුවත්පත් සාකච්ඡාවට සහභාගී වෙනවා. අපේ පක්ෂයේ යාපන දිස්ත්‍රික් නායක අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් වන මුතලි සහෝදරයාත් ඒ වගේම අපේ පක්ෂයේ වෘත්තීය සමිති අංශයට නායකත්වය දෙන සමස්ත ලංකා රාජ්‍ය කළමනාකාර නිලධාරීන් සේවා නිලධාරීන්ගේ සංගමේ සභාපති උදේනි දිසානායක සහෝදරයාත් මම මුලින්ම අද මේ පුවත්පත් සාකච්ඡාවට සහභාගී වීම සඳහා මෙතෙන්ට පැමිණි යාපන දිස්ත්‍රික්කයේ ආදරණීය පුවත්පත් කලාවේදී සහෝදරුන්ගෙන් අවසර ගන්නවා. සහෝදරනි අපි කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද මේ පුවත්පත් සාකච්ඡාවේදී. ඒ අතරේ ප්‍රධානම දෙයක් තමයි ජීවන වියදම් ප්‍රශ්නය. මම හිතන්නේ අපි කවුරුත් දන්නවා අද මුළු රටම මහා ජීවන වියදම් ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. මිනිසුන්ට ජීවත් වෙන්නට හොඳටම අමාරු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. බඩුවල මිල දවස ගානේ ඉහළ යමින් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. හාල් රුපියල් 200ක් විතර වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා මේ කිලෝග්‍රෑම් එකක්. එළවලු මිල ඉහළ යමින් පවතිනවා. මිනිසුන්ට ජීවත් වෙන්න හොඳටම අමාරුකමක් ඇති වෙමින් පවතිනවා. මේක මම කියන්නම් එක මේ රටේ පවතින තත්ත්වයක් දෙකක් සහෝදරුන්ගේ දැන ගැනීම සඳහා දැනට වාර්තා වෙන හැටියට රටේ ජනගහනයෙන් 125ක් අද රැට කෑම කන්නේ නැතුව නිදා ගන්න තත්වයකට රටපත් වෙලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. රටේ ජනගහනයෙන් 160ක් දරිද්‍රතාවයට පත් වෙමින් තියෙනවා. ඒක පත් වෙලයි කියන එක තමයි අලුත්ම වාර්තාව පෙන්වා දෙන්නේ. ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ මොකද කියන එක මම හිතන්නේ ඊටාත්ම කෙටියෙන් මම මෙතන කරුණු කිහිපයක් කියන්නම්. ඒ ප්‍රධානම කාරණය තමයි නව ලිබරල් වාදී ආර්ථික වැඩපිළිවෙල රටේ ක්‍රියාත්මක වන මේ වැඩපිළිවෙල ඇතුලේ ආණ්ඩුවට උත්තරයක් නැහැ ජීවන වියදම බස්සන ක්‍රමය පිළිබඳව. සියලුම දේවල් වෙළඳ පොළට බාර දීලා ආණ්ඩුව අත්මැදගෙන ඉන්න තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි අත් වශයෙන්ම මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ආණ්ඩුව යන්න තියෙනවා යම්කිසි කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසඳුම් වලට. අද බඩු මිල ඉහළ යන්න හේතු වෙච්ච කරුණු අතර එක ප්‍රධාන කාරණයක් තමයි භාණ්ඩ නිෂ්පාදනයත් පාරිභෝගිකයත් අතර තියෙන ඉන්න අතරමැදියා විසින් කරගෙන යන ලබන සූරා කෑම. මම බොහොම සරලව මේක කිව්වොත් හිතන්න කෘෂි නිෂ්පාදන අල වේවා ලුණු වේවා වෙනත් ඕනම කෘෂි භෝගයක් වේවා ඒව නැත්තම් පළතුරු වේවා මේවා නිෂ්පාදනය කරන ගොවිපලේදී ඔවුන්ට විකුණන්න වෙලා තියෙන්නේ රුපියල් 10ට 15ට 20ට 30ට. හැබැයි වෙළඳ පොළට එනකොට වෙළඳ පොළේදී පාරිභෝගිකයට මේක ගන්න මිලදී ගන්න වෙලා තියෙන්නේ රුපියල් 150 200 300 මේ වගේ මුදල් වලට. එතකොට මෙන්න මේ අතරමැද නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අතරමැදදී මේ මිල ඉහළ යාමක් පේන්න තියෙනවා. ඉතින් මේ අතරමැද මිල ඉහළ යාම වළක්වන්න නම් ආණ්ඩුව මේ භාණ්ඩ බෙදා හැරීමේ විශේෂම නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ මිලදී අරගෙන පාරිභෝගික ජනතාවට බෙදා හැරීමේ වැඩපිළිවෙලකට රජය මැදිහත් විය යුතුයි. ඔබ දන්නවා පෞගිය මේ කාලයක් තිස්සේ රටේ ක්‍රියාත්මක වෙන නව ලිබරල් වාදී ආර්ථික වැඩපිළිවෙල තුර රජයේ මැදිහත් වීමෙන් භාණ්ඩ බෙදා හැරීමට තිබුණු ඒ සියලුම ක්‍රියාදාමයන් නැති කරලා විනාශ කරලා තියෙන්නේ. ඒක නිසා අපි රජයට යෝජනා කරනවා නැවත වතාවක් අන්න ඒ වැඩපිළිවෙලකට යන්න. කරුණාකරලා යන්න සෞපකාර ව්‍යාපාරයට. කරුණාකරලා නැවත ශක්තිමත් කරන්න සතොස භාණ්ඩ නිෂ්පාදකයින්ගෙන් කෘෂි භාණ්ඩ නිෂ්පාදකයින්ගෙන් වෙළඳ ගොවිපලෙන් ඒවා මිලදී ගැනීමට රජය නැවත වතාවක් යන්ත්‍ර වැඩපිළිවෙලක් සකස් කරන්නට ඕන. සකස් කරලා ඒ වැඩපිළිවෙල හරහා භාණ්ඩ බෙදා හැරීමට පාරිභෝගික ජනතාවට ඒ භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලකට යා යුතුයි. එහෙම ගියොත් විතරයි බඩු මිල බස්සන්නට පුළුවන්. හැබැයි මේක ටිකක් මධ්‍යකාලීන වැඩපිළිවෙලක්. එතකන් මිනිස්සුන්ට ජීවත් වෙන්නට ඕන. ඒ මධ්‍යකාලීන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන තුරුත් මිනිසුන් ජීවත් වෙන්නට ඕන. අන්න ඒක නිසා අපි රජයට යෝජනා කරනවා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හැටියට අපි රජයට යෝජනා කරනවා අඩු ගානේ තෝරාගත්තු භාණ්ඩ මල්ලක් මේ රටේ ජනතාවට සහන මිලට අඩුතරමින් සහන මිලකට ලබා දෙන්නට කටයුතු කරන්නයි කියන යෝජනාව අපි ඉදිරිපත් කරනවා. මොකද සියලුම දේ කරන්න කලින් ජනතාව ජීවත් කරවිය යුතුයි. ජනතාවට කන්න දෙන්නට ඕන. ඒක නිසා මේ දුෂ්කරතාවයේ තියෙන ජනතා කොටස් වලට ආහාර මල්ලක් සහන මිලකට අඩුතරමින් ලබා දෙන වැඩපිළිවෙලකට යන්නේ කියන යෝජනාව අපි රජයට ඉදිරිපත් කරනවා. සහෝදරනි මේ අතරේ තව එක උග්‍ර ප්‍රශ්නයක් මේ දිනවල තියෙනවා. ඒක තමයි මේ පරිසරය විනාශ කරමින් රට පුරා ගෙනියන වැඩපිළිවෙල.
දැන් මේක අපි දන්නවා මේකේ මේ ප්‍රශ්නය මුල් කරගෙන යම් පිරිස් රජයට විරුද්ධව විශාල චෝදනා එල්ල කරමින් කටයුතු කරනවා. ඇත්ත තමයි දේශපාලන විරුද්ධවාදීන් මේ වගේ තත්ත්වයන් තියෙන විට ඒක ප්‍රයෝජනට ගන්න බලනවා. නමුත් කාරණේ තියෙන්නේ මෙහෙම තත්ත්වයක් රටේ තියෙනවා. දැන් අපි දන්නවා දැන් අපි මේ රටේ තියෙන ප්‍රශ්නෙට එන්න කලින් අපි දන්නවා කවුරුත් දන්නවා මේ ගෝලීය උණුසුම කියන ප්‍රශ්නය. අද ගෝලීය උණුසුම වැඩි වෙමින් පවතිනවා. පහුගිය අවුරුදු 7-800ක් ආපස්සට ගියොත් ගිය අවුරුද්දේ තමයි ලෝකයේ උෂ්ණත්වය වැඩිම අවුරුද්ද. ගිය අවුරුද්දේ. එතකොට මේක සත්‍ය තත්වයක්. මම හිතන්නේ මේක තව දුරටත් විද්‍යාඥයෝ අතර සාකච්ඡා වෙන දෙයක් නෙවෙයි. මේක අපේ ජීවිතයේ එදිනෙදා අපි දකිනවා මේ උෂ්ණත්වයේ ඉහළ යාම. උෂ්ණත්වයේ ඉහළ යාම නිසා විශාල පාරිසරික ප්‍රශ්න රාශියක් ඇතිවන්නට නියමිතයි. මේක නිසා සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මුහුදේ ජල මට්ටම ඉහළ ගිහිල්ලා මේ පහළින් තියෙන භූමි ලෝකයේ යට වෙන්නට පුළුවන්. මේ අපේ වගේ රටවල් වලටත් ඒ තර්ජනය තියෙනවා. ඒක නිසා මේ පරිසර ප්‍රශ්නය දිහා අපිට ඇස් වහගෙන ඉන්නට බෑ තවදුරටත්. රට ඇතුලේ සිද්ධ වෙන පරිසර ප්‍රශ්නයත් ඒ ලෝකයේ තියෙන පරිසර ප්‍රශ්නයේම කොටසක්. ඔබ දන්නවා මේ මෑත කාලීනව මුතුරාජවැල ප්‍රදේශයේ මුතුරාජවැල ඔබ දන්නවා ඒක තෙත්බිම් කලාපයක්. අක්කර දහස් ගණනක තියෙන තෙත්බිමක්, වගුරු බිමක්. මේක විනාශ කරන වැඩපිළිවෙලකට යම් පිරිස් යොමු වෙලා තියෙනවා. අපිට ආරංචි රජය යම්කිසි ව්‍යාපාරිකයෙකුට මේන් අක්කර 100 ගණනක් ලබා දීලා මේකේ ගෝල්ෆ් පිට්ටනි හදන්න, මේකේ හෝටල් හදන්න, අහස් යාත්‍රා බාන ගුවන් තොටුපළවල් හදන්න මේ ආදි වශයෙන් වැඩපිළිවෙලකට යන්න රජය කටයුතු කරමින් ඉන්නවා. ඒක මුතුරාජවැල. එතකොට මුතුරාජවැල කියන්නේ කරුණාකරලා තේරුම් ගන්න කොළඹට උස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් සැපයන අපි දුම මේ පෙනහැල්ලක්. කොළඹ උස්ම ගන්න පෙනහැලු දෙකක් තියෙනවා නම් එකෙන් එක පෙනහැල්ලක් තමයි ඔය මුතුරාජවැල කියන්නේ. එතකොට මේක විනාශ කරමින් වැඩපිළිවෙලක් යනවා. හැබැයි මුතුරාජවැල විතරක් නෙවෙයි රටේ අනිකුත් ප්‍රදේශවලත් මෙහෙම විනාශයක් සිද්ධ වෙමින් පවතිනවා. විවිධ ප්‍රදේශවල ඒක මාධ්‍යවල වාර්තා වෙනවා. මේ සියලුම දේවල් බොරු නෙවෙයි. ඇත්ත වශයෙන්ම මෙහෙම විනාශයක් සිදු වෙමින් පවතිනවා. සිංහරාජය අවට වෙනත් වනාන්තරවල අර නකල්ස් කඳුවැටි වගේ ප්‍රදේශවල වැලි ගොඩ දමමින් පස් හාරමින් මේ ආදි වශයෙන් විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතිනවා. මේ తত্ত্বය මෙසේ යාමට ඉඩ දිය නොහැකි. ඒක නිසා අපි රජයට යෝජනා කරනවා වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වන්නයි කියලා. විශේෂයෙන්ම මුතුරාජවැල අපි රජයට යෝජනා කරනවා ඒ පෞද්ගලික ව්‍යාපාරිකයින්ට මුතුරාජවැල ඉඩම් පවරා දීලා ඒ ගෙනියන වැඩපිළිවෙල වහාම නතර කරලා මුතුරාජවැල තවදුරටත් අභය භූමියක් විදියට පවතින්නට ඉඩ දිය යුතුයි. එපමණක් නොවේ එයින් ඉදිරියට ගෙන ගොස් වනෝද්‍යානයක් බවට ජාතික වනෝද්‍යානයක් බවට මුතුරාජවැල පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගන්නයි කියන එක තමයි අපි රජයෙන් ඉල්ලන්නේ මුතුරාජවැල සම්බන්ධව. ඒ විතරක් නෙවෙයි රට පුරාම ගෙනියන පරිසර විනාශ කරන වැඩපිළිවෙල කාරණය පිළිබඳව ඉල්ලීම් දෙකක් තියෙනවා. පළවෙනි ඉල්ලීම ජනතාව මේ පිළිබඳ මැදිහත් විය යුතුයි. ජනතාව නැගී සිටිය යුතුයි. මේ පිළිබඳ අවදි වන්න කරුණාකරලා ජනතාව දැනුවත් කරන්න අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා හිටිනවා. මේ ප්‍රශ්න වෙනුවෙන් නැගී හිටින්න, පෙනී සිටින්න, පෙළ ගැහෙන්න, සටන් කරන්න කියන එක. අනිත් පැත්තට අපි රජයට කියනවා කරුණාකරලා මේව රජයට විරුද්ධව කරන සටන් විදියට සලකන්නේ නැතුව මේ ප්‍රශ්න දිහා මානුෂිකව සලකලා බලලා ලෝකයේ රටේ උවමනා විදියට පරිසරය රැක ගැනීමට මැදිහත් වෙන්නේ කියලා. පරිසරය විනාශ කරගෙන ඇති කරගන්න සංවර්ධනයක් අපිට වැඩක් නැහැ. පරිසරය රැකගෙන තමයි අපි සංවර්ධනය වෙන්නට ඕන. අන්න ඒක නිසා අන්න එහෙම කටයුතු කරන්න රජයට මැදිහත් වෙන්නේ කියන ඉල්ලීම අපි මේ වෙලාවේ ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම මම මෙතෙන්දි තව එක කාරණයක් කියන්නට ඕන. ඒ කාරණේ තමයි පළාත් සභා මැතිවරණ පිළිබඳ කාරණය. දැන් ඔබ දන්නවා පළාත් සභා අවුරුදු කිහිපයක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළාත් සභා ක්‍රියාත්මක වුණා. ඒ පළාත් සභා කාලය අවසන් වෙලා ඒවා ඊට පස්සේ මැතිවරණ පවත්වන්නේ නැහැ. දැන් පහුගිය අවුරුදු 2ක් විතර 3ක් විතර තිස්සේ. උතුරේ පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. අනිත් ප්‍රදේශවල පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. දැන් සහෝදරු දන්නා මේක ව්‍යවස්ථාවේ කොටසක්. පළාත් සභාව කියන එක ව්‍යවස්ථාවේ කොටසක්. ඉතින් එතකොට දැන් මේ ව්‍යවස්ථාව අත්හිටවල තියෙනවා වගේ තත්වයක් තියෙන්නේ පළාත් සභා සම්බන්ධයෙන්. ඉතින් මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක්. සහෝදරනි අපි මේ පළාත් සභා ප්‍රශ්නයට ආවම විශ්ව කොමියුනිස්ට් පක්ෂය හැටියට අපි කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමතියි. මේක මේ ජාතික ප්‍රශ්නය මුල් කරගෙන ඇතිවෙච්ච විසඳුමක්. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස තමයි පළාත් සභා ක්‍රමය මේ රටට ඉදිරිපත් වෙන්නේ. ඉතිහාසය ගත්තාම ඉතිහාසයේ දිගටම 1940 50 ගණන් වල ඉඳලා
කොමියුනිස්ට් පක්ෂය හැමතිස්සෙම මෙරටේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී දොපු පක්ෂයක්. විවිධ අවස්ථාවල විවිධ අලාභ වලට මුහුණ දෙමින්, ඝාතන වලට පවා මුහුණ දෙමින් අපි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියා. විශේෂයෙන්ම පළාත් සභා සම්බන්ධයෙන් අපි පළාත් සභාව වලට පක්ෂ ස්ථාවරයක් පාර්ලිමේන්තුවේ ගැනීම නිසා එදා ඩියු ගුණසේකර සහෝදරයා ඒකට පක්ෂව ඡන්දය දීම නිසා අපේ පක්ෂයේ නායකයින් දුසින් ගණනක් මරලා දැම්මා. එහෙම මරලා දැම්මත් අපි පළාත් සභාවට පක්ෂපාතී ස්ථාවරයෙන් ඉවත් වුණේ නැහැ. සොදුරුනි ඊට පසුව ද පළාත් සභා මේක ගෙනල්ලා පළාත් සභා මැතිවරණ පවත්වන්න යද්දි මේවට අපි ඉදිරිපත් වෙලා මේක තහවුරු කරන්න අපි දිගින් දිගටම කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි පළාත් සභා පනතින් ඉඩ ප්‍රස්තාව සලස්වල දීපු ඒ දෙමළ භාෂාව රාජ්‍ය භාෂා තත්වයට ගෙන එන්න අපේ කොමියුනිස්ට් පක්ෂය මැදිහත් වෙලා ක්‍රියා කළා. ඩියු ගුණසේකර සහෝදරයා අමාත්‍යවරයෙක් විදියට ඉදි තමයි මේක ක්‍රියාත්මක කරන තත්ත්වයට අපි ගත්තේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කිරීමේ තත්ත්වය. අපි මේ ජාතික ප්‍රශ්නයේ කාරණේ ගත්තම කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරය සකස් වෙන්නේ මෙහෙමයි. අපි පෙනී හිටිනවා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපි දකුණේදී දිගින් දිගටම අපි සිංහල ජනතාව අතර අපි මතවාදය ගෙනියනවා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න වගේක් තියෙනවා. ජාතියක් හැටියට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ප්‍රශ්න වගේක් තියෙනවා. අන්න ඒ නිසා ඔවුන්ගේ ඒ ජාතික ප්‍රශ්නයට මුහුණ දීම සඳහා අපි යම්කිසි දේශපාලන විසඳුමකට යන්න ඕනේ කියන එක. ඒ මතය අපි ගෙනියනවා දකුණේ. අපි උතුරට ඇවිල්ලා දෙමළ ජනතාව අතර අපි කියන්නේ මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕන. හැබැයි විසඳ ගන්නට ඕන එක රටක් ඇතුලේ කියන මතය. මෙන්න මෙහෙම තමයි අපි මේ ප්‍රශ්නය ගැන මේ ප්‍රශ්නයට ප්‍රවේශ වෙන්නේ. සෝදනේ විතරක් නෙවෙයි. කොමියුනිස්ට් පක්ෂය අපි දන්නවා ජාතික ප්‍රශ්නය කියන්නේ මේ ධනවාදය විසින් ඇති කරපු ධනවාදයේ අතුරු ඵලයක්. අධිරාජ්‍යවාදය කියන්නේ ධනවාදයේ ඉහළම අවධිය. සුදු අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරපු සමයේ ඇති කරපු තත්ත්වයන් තුලින් තමයි මේ ජාතික ප්‍රශ්නය මේ රටේ පැන නැගුණේ. එතකොට මේ ධනවාදී ක්‍රමයේ අතුරු ඵලයක් තමයි මේ ජාතික ප්‍රශ්නය කියලා කියන්නේ. අපි දන්නවා මේ ජාතික ප්‍රශ්නය අවසාන වශයෙන් විසඳ ගන්න අපිට පුළුවන් වෙන්නේ සමාජවාදී ක්‍රමයක් ඇතුලේ. හැබැයි අපි සමාජවාදයට යනකම් අපි ඉන්නේ කියලා කියන්නේ නැහැ දෙමළ ජනතාවට. එතෙක් අපිට කරගන්න පුළුවන් හොඳම විසඳුම් වලට අපි යා යුතුයි. එවැනි විසඳුමක් විදියට යෝජනා වෙච්ච දෙයක් තමයි පළාත් සභාව කියන්නේ. ඒක නිසා අපි පළාත් සභාවල් වලට සහයෝගය දෙමින් ක්‍රියා කරනවා. ඒක නිසා අපි රජයට දැඩි ලෙස යෝජනා කරනවා වහාම පළාත් සභා මැතිවරණ පවත්වන්නේ කියලා. පළාත් සභා මැතිවරණ පවත්වන්නේ කියලා. මම මෙතෙන්දී තව එක කාරණයක් ඔබට ඉදිරිපත් කරන්නට ඕන. මේ පහුගිය දවසේ ඔබ දන්නවා මේ නව ව්‍යවස්ථාවක් සකස් කරන්නට රජය විසින් පත් කරලා තියෙනවා කොමිටියක්. මේ කොමිටිය ඉස්සරහට කොමියුනිස්ට් පක්ෂය ගියා. ගිහලා කොමියුනිස්ට් පක්ෂයේ කරුණු ඉදිරිපත් කළා. මෙතෙන්දී අපි මේ කොමිටියට යෝජනා කරා මේ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරන්න කියලා. පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරන්නයි කියලා අපි නිශ්චිත යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. ඒ නිශ්චිත යෝජනා අතරේ එකක් තමයි අපි කිව්ව කරුණාකරලා ඔය සමගාමී ලයිස්තුව කොන්කරන්ට් ලිස්ට් කියන එක අහෝසි කරන්න කියලා. ඔබ දන්නවා මේ සමගාමී ලයිස්තුව කියලා ලයිස්තුවක් තියෙනවා. මොකද රටේ තියෙන සියලුම විෂයන් ගත්තම එක්කෝ ඒවා පළාත් සභාවටයිදී එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවටයිදී. හැබැයි සමහර විෂයන් වගේක් තියෙනවා ඒවා මේ දෙපාර්ශ්වයටම පළාත් සභාවටත් මධ්‍යම රජයටත් දෙගොල්ලන්ටමයිදී. ඒ විෂය ලයිස්තුවට අපි කියන්නේ සමගාමී ලයිස්තුව කියලා. අපි මේ ව්‍යවස්ථා සම්පාදක කොමිටියට යෝජනා කරා මේ සමගාමී ලයිස්තුව අහෝසි කරන්න. අහෝසි කරලා ඒ ලයිස්තුවේ තියෙන බලතල එක්ක පළාත් සභාවට දෙන්න, එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවට දෙන්න. එහෙම කළා මේක පැහැදිලි කරන්න. බලය බෙදීම පැහැදිලි වෙන විදියට වැඩපිළිවෙලකට යන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපි පොලිස් බලතල, ඉඩම් බලතල ගැන මේ ප්‍රශ්නේ අපි විවෘතව වුන් සමග සාකච්ඡා කළා. අපි උන්ට යෝජනා කරා පළාත් සභාවත් මධ්‍යම රජයත් ඇතුල් වෙච්ච කොමිෂන් සභා ඇති කරලා මේ කොමිෂන් සභා හරහා ඒ පොලිස් බලතලත් ඉඩම් බලතලත් ක්‍රියාත්මක කරන්න. ඒවට පළාත් සභාවත් ඇතුළත් වෙන විදියට. දැන් අපි තුමු උතුරේ නම් උතුරු පළාත් සභාවත් මධ්‍යම රජයත් ඇතුල් වෙන කොමිෂන් සභාවක් ඇති කරලා ඒක හරහා පොලිස් බලතල ක්‍රියාත්මක කරන්න. ඒකට දෙගොල්ලට මේක වෙන්න පුළුවන් ක්‍රමයකට මේ විදියට. ඉතින් මෙන්න මෙහෙම අපි යෝජනා කරා මේ පළාත් සභා ක්‍රමයේ ශක්තිමත් කරන යෝජනා. ඒ විතරක් නෙවෙයි අපි ඔවුන්ට යෝජනා කරා විශේෂයෙන්ම අරමුදල් වෙන් කරාට පස්සේ වෙන් කරපු අරමුදල් නැවත මධ්‍යම රජයට ගන්නට බැරි වෙන විදියට අවශ්‍ය නීති සකස් කරන්න ව්‍යවස්ථාවෙන්ම කියලා. මේ යෝජනා අපි ඔක්කොම දැන් මේ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කරන්නට. නමුත් සහෝදරනි අපි අවසාන වශයෙන් මම කියන්නට ඕන මේ පළාත් සභා කියන එක මේ ධනපති ක්‍රමයේ විසින් නැති කරපු විසඳුමක්. මම ඔබට නැවත වතාවක් කියන්නට ඕන අවසාන මේකට නිවැරදිම විසඳුම් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ සමාජවාදී ක්‍රමයක් තුලින් විතරයි. අන්න ඒක තමයි කොමියුනිස්ට් පක්ෂය අපි දිගින් දිගටම මේ ප්‍රශ්නය වෙනුවෙන්
පෙනී හිටින්නේ සහ අරගල කරන්නේ ඒකයි. ඒ විතරක් නෙවෙයි අද අපි මේ යාපනයේට ඇවිල්ලා ඊයේ ඉඳලා අපි යාපන දිස්ත්‍රික්කයේ උතුරු පළාතේ විවිධ ප්‍රදේශවල ගිහිලා ජනතාව හමු වෙමින් සාකච්ඡා කරමින් කටයුතු කරනවා. ඊයේ අපි කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තැන් කිහිපයකම ජනතාව හමු වුණා. ඊයේ චාවකච්චේරු ප්‍රදේශයේ ජනතාව හමු වීම තිබුණා. අද උදෑසන ජනතාව හමු වීම තිබුණා. අද දවසේ තවදුරටත් අපි ජනතාව හමු වෙමින් සාකච්ඡා කරමින් යන්නේ අපි එක්ව උතුරේ දකුණෙත් එක්ව මේ රටේ ජනතාව එක්ව කොමියුනිස්ට් පක්ෂයේ සහ වමේ ඒ මඟ පෙන්වීමේ යටතේ ඒකාබද්ධ අරගලයක් කරන්නට මෙරටේ වමේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල එක්සත්කමක් ඇති කරලා ඒ හරහා ආණ්ඩු වෙනසක් ඇති කරන්නට කටයුතු කරන්නට තමයි කොමියුනිස්ට් පක්ෂය වෙහෙසමින් ඉන්නේ. අන්න ඒ සඳහා උතුරේ ජනතාවටත් එක් වෙන්නේ කියන ආයාචනය තමයි කරන්නට තියෙන්නේ. බොහොම ස්තුතියි. You may allow me to give a summary of what I said in English. I just was briefing on 3 areas. The first area that I was talking about is the cost of living. It is no secret that the prices are going up of all essential goods, food items. And why it is happening so? Probably this is due to the neoliberal economic policies that have been followed up by the government. But now, you see that I can give you a few statistics to understand the real situation. About 25% of the population do not have all 3 meals a day. And about 60% of population is under poverty lines. So this is the situation of the country. Now, why it has happened so? Now, for us to understand, there are many reasons for that. But one of them is that the intermediate exploitation. Right now, you have the producer, you have the consumer, but in between there is a huge exploitation that is taking place, due to which the prices have gone up. Now, I can give you an example. You produce a vegetable, and in the farmland, you sell it to 20 rupees, or maybe 25 rupees, or 30 rupees a kilogram at max. But the consumer buys that kilogram for 150, sometimes 200 rupees. So you can see there is an intermediate mechanism that increases prices. So that is what we call intermediate exploitation. But what we are suggesting the government is to intervene effectively to get rid of this intermediate exploitation. But for that, government needs to have a mechanism. Now, whatever the mechanisms that the government had been destroyed throughout the years of neoliberal economic policies. Therefore, it might take some time for government to establish such systems. But by that, until such time, the Communist Party of Sri Lanka proposes the government to go for a package of food at a concessionary price. To distribute a package of food to needy people at a concessionary affordable price. See, this is that is the proposal of the government, proposal of the Communist Party. And then I was touching about the destruction that is happening towards the environment. You see that there is a thing called global warming which is happening in the world. We know the 2020 was the year which had the highest temperature in the last so many years. The highest temperature. You know what can happen when the temperature goes up? The ice, glaciers are to be melted, and the sea levels are to, they will go up, and the low-lying land in the world are going to submerge. And actually speaking, Jaffna Peninsula is also under threat. Therefore, global warming is an issue that is at global level. But it is not only at global level, at local level also this global warming is happening, and the global warming is being contributed by the destruction of the environment. I can give you a few examples. One of them is Muthurajavela. Muthurajavela is a wetland. It's a wetland. Now it is being acquired by private companies to prepare golf grounds, to prepare hotels. You see that? So this is not allowable. We can't allow this to happen. Muthurajavela is needed
to Colombo for Colombo people to breathe oxygen. Now you are going to lose that if you are going to allow private property owners to develop various things in Muthurajavela. But it is not only at Muthurajavela. All over the country, it happens around Singharaja, it happens in Knuckles, it happens in Kantale, it happens in Anuradhapura. Everywhere the environment, the jungles are being destroyed and environment is destroyed, right? So which we can't allow, right? Therefore, I have a request. You see that for people to be awake to this issue, please struggle to protect environment. That is you have to protect the environment for your future generation. That is the first request. The second request from the government, please protect the environment and don't take the struggle for environment as a struggle against the government. You have a humane view on these matters. Then the third matter that I was talking to you was about the provincial council system and ethnic issue. You know, provincial council system was introduced as a solution to the ethnic issue of the country. Now, the Communist Party of Sri Lanka has taken a principled stand throughout the history on the ethnic issue. We have stood and we have struggled for the rights of Tamil people. We are taking an approach like this to the ethnic issue. Among Sinhalese people, we campaign for the right of Tamil people. We campaign for the right of Tamil people. We tell them, we explain them that there are certain issues that are faced by Tamil people because that they are Tamils. And we campaign for their rights. When we come to North, we campaign among Tamil people for them to win their rights, but within one country. So this is the approach. But we know that the ethnic issue is a byproduct of capitalism. Therefore, we know that the final solution to the ethnic issue is achievable only in socialism. But that does not mean that Communist Party is campaigning for Tamil people to stay until we establish socialism in this country. On that basis, we have agreed for provincial council system. So, at the moment, provincial councils are defunct. Therefore, we demand the government to hold provincial council elections as early as possible. And one more thing I have to tell you. There is a committee appointed by the government to prepare a new constitution. The Communist Party went in front of this committee and gave our positions, gave our evidence. We requested them to strengthen the provincial council system. We gave them concrete proposals to do that. One of them is to get rid of the concurrent list. You know, there are 3 lists at the moment. You know, entire spectrum of the government is divided into 3 lists. One list of powers to central government, one list of powers to provincial council. Then there is another list in between where both parties have certain powers. We requested this committee to get rid of this concurrent list, allocate them either to central government or to provincial councils. So you have a clear division of powers. So that was one of the very important proposals that we made to this so-called expert committee. Then we requested this expert committee to make sure constitutionally, once you allocate funds, that the central government can't recall them back, so that the provincial government can utilize that funds. Then another proposal we made them to, on police powers and land powers, we proposed them to have a joint commission to each province, a commission comprised of government, central government and provincial government, so that you solve this, you have the land powers and police powers are vested, so that they can, work together to solve the issues around these 2 areas, land and police, right? This kind of, proposals we have made to the government. But then, we need to understand, right, provincial council is not the best ideal solution for the ethnic issues. As I told you, this can be solved only in a system of socialism. This is why Communist Party
fights for socialism. And it is my request to people of North to join the Communist Party, not to achieve, or not only to solve ethnic issues, but the issues that are being faced by the country. Thank you. Yeah, please ask question. What is your opinion for the political solution? Tamil people political. What is your opinion? So the government recommended 13 amendment. Tamil people are federal system. Every person have different ideas. What is your opinion for Communist Party? Yeah, actually, shall I answer in English or what? Sure. I think I already answered your question in my brief presentation. You see, now Communist Party views ethnic issue as a byproduct of capitalism. Byproduct. It's a byproduct, right? We did not have this ethnic issue before imperialist intervention in Sri Lanka, before their invasions in Sri Lanka, right? We did not have this issue. So it was created by imperialism. Imperialism is the highest stage of capitalism. So it's a byproduct of capitalism. To be very frank, this is our understanding. For us to solve the ethnic issue, we need to get rid of capitalism. But then we can't wait until we establish socialism, to solve day-to-day issues, day-to-day issues of Tamil people. This is why we agreed to this provincial council system. We know that is not the ideal solution. We know it's not the ideal solution. So the Communist Party's position is very clear on this matter. We stand for the rights of Tamil people, right? They must have the right to solve their issues. The issues of this area, their employment issues, their cultural issues, their language issues. There are so many issues that are being faced by Tamil people. So they must have the right to solve those issues by themselves. But at the same time, we think, the Communist Party thinks, that solution, your rights should be achievable or should be achieved within a united country. Within a united country, you see. Now, so on one hand, we stand for your rights, but on the other hand, we think that, these rights should be realized within the framework of a united country, right? So that is the Communist Party position on ethnic issue. Okay? You followed? Yes. Yeah.